කටවරගමගේ ජයන්ත පෙරේරා වරනම ශ්‍රී ලංකා ව්‍යාපාර සමාජවාදී ජනතාවගේ ආණ්ඩුක ව්‍යවස්ථාව ආරක්ෂා කොට උතුමනි කරන බවද ශ්‍රී ලංකාවේ දේශීය තුල නිර්ම රජයක් පිළිපීමට දෙලින්ම හෝ අන්‍යාකාරික ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන්පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහ දැක්වීම ඉඩ ගෙදවීම පැහැදිලි වීම හෝ දේශනා කිරීම නොකරන බවද ගෞරව බහුමානීය තුල ප්‍රකාශ කර ප්‍රතිචාර ඉල්ලීමක් තියෙනවා ඒ උසස් පෙළ ශිෂ්‍යයින්ට පයිස එන්නත ලබා දෙන්න කියලා. අනික එන්නත් හරියන්නේ නැහැ. ඒ තරුණ දරුවන්ට ගැළපෙන එන්නත පයිස එන්නත ලබා දීලා ඒ අදාළ විෂය මාලාවන් උගන්වලා ඒක පවත්වන්න කියලා හැකියක්මනි මම ඔබතුමා ඉල්ලා හිටනවා. ඔබතුමා දන්න උසස් පෙළ විභාගයේ තියෙන වැදගත්කම ඒක පවත්වන්න කියලා ඔබතුමා ඉල්ලීමක් කරනවා. මේ දැනටමත් ඊයේ සතියේ අතිගරු ජනාධිපතිතුමා ඒ පිළිබඳ නියෝගයක් දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවට ආරම්භ කළා තියෙනවා. පළමු උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා ෆයිසර් එන්නත විභාගයේ පවතින ශිෂ්‍යයන් සඳහා ලබා දීමට තීරණයක් අරගෙන වැඩසටහනක් ක්‍රියාත්මක වීම සඳහා සැලසුම් කළා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා මන්ත්‍රීවරු පෙස්සන් ඉදිරිපත් කරනවා වගේම ඒත් වියදම් කරගෙන ඇවිල්ලා මේකට මුහුණ දෙනවා. හැබැයි මෙහෙන් ලබා දෙන නිර්දේශ අදාළ ආයතන ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ගෞරවයත් ආරක්ෂා වෙන පරිදි මේ ක්‍රියාපටිපාටියේ යම්කිසි වෙනසක් ඇති කරලා ඒ අසාධාරණ ලක්විච්ච පුජ්‍යලයන්ට හැමෝටම නෙමෙයි ඉදිරිපත් වෙන හැමෝම අපි කියන්නේ මේ යම් අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. හැබැයි පරීක්ෂා කරලා බලලා අසාධාරණයක් වෙලා තියෙනවා කියලා නිර්දේශයක් සභාපතිතුමා ලබා දුන්නාම ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ අයට වෙන පිහිටක් නැහැ ගරු කතානායකතුමා. ඒ නිසා මේ ක්‍රමවේදයේ යම් වෙනසක් ඇති කරලා සහ මොනවා හරි නෛතිකව අපි ක්‍රියාමාර්ග ගන්න තියෙනවා නම් ඒ අරන් හරි ඒ අසාධාරණයේ ලක්කිච්ච පුජ්‍යලයන්ට සාධාරණ ඉටු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරොත් හොඳයි. එහෙම නැත්නම් අපි මේ කොච්චර උනන්දුවෙන් මහජන පෙත්සම් ඉදිරිපත් කරත් ඒ අදාළ වින්දිතයන්ට සහනයක් ලැබෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. හොඳයි මම ඔව් ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් නගන ලද වැදගත් කාරණාව අපේ අවධානයට කීප වාරක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අවධානයට යොමු වුණත් ඒ ගැන ස්ථාවර පියවරක් කරන්නේ දැන්ට අපි සාකච්ඡා කරගෙන යනවා නීතිය මගින් යම් කිසි සංශෝධනයක් ඇති කරලා මහජන පෙත්සංකාරක සභාවේ තීරණයකට එළඹෙන්නේ අදාළ පාර්ශවයන් පරීක්ෂණයට ගෙනැවි. ඒ නිසා දෙපාර්තමේන්තුවක් ආයතනයක් කැඳවා විමසා යම් කිසි තීරණයකට එළඹුවාට පස්සේ ඒ ආයතන වලට එය මගහැරීමෙන් කාලය ගත කිරීම සුදුසු නෑ කියන කාරණා උඩ යම් නීති වෙනස්කම් කිරීමට අවධානය යොමු කරනවා. ඔබ දන්න දෙයක් තමයි ඇට වර්ගයේ විශාලම මිලකට මේ කාල සීමාවල නැ දිගටම යන එකක් තමයි. උදාහරණයක් ගත්තොත් ගස් ලැබු රෙඩ් ලේඩි ග්‍රාම් 10ක් 6350යි. කිලෝ එකක් 6,35,000යි. ඒ වගේම තක්කාලි ග්‍රාම් 10යි 2619යි. කිලෝ එකක් 2,61,900යි. ඒ වගේම ලංකාවම විශාලම ගොවි මහතුරු වගා කරන බඩ ඉරුංගු කිලෝ එකක් 1,900යි. ග්‍රාම් 5 පැකට් එකක් 9,500ක් වගේ මිලයකට මේ රටේ කළු කඩකාරයා විශාල මුදලකට විකුණා ගන්න එක ඔබ දන්න දෙයක්. ඔබගේ ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දක්ම අනුව රටේ නිෂ්පාදන වැඩි කරන්න ඕනයි. දරට ගොවි මහතුරුට තියෙන විශාලම ප්‍රශ්න තමයි බීජයට මිලට ගන්න එක. ලංකාව සියලුම කාලගුණයට ඔබින්න මහ පොළවක් තියෙනවා. ඔබගේ ඉල්ලීමක් කරනවා ඔබ මේ වාගේ ඇට වර්ගයේ ලංකාවේ ඇතුළ නිෂ්පාදන කරලා ඩොලර් යන එක නවතලා අඩු මිලට ලබා දෙන්න ඔබතුමා ගන්න පියවර මොනවද කියලා ඔබගේ අහන ප්‍රශ්නේ. මම ඔබතුමාට කිව්වොතින් අපි අවුරුද්දකට බිලියන 2ක බීජ ආනයනය කරනවා. අපි ලැජ්ජයි කියන්න බිලියන 2ක් අපි බීජ ආනයනය කරනවා. ඒ වගේම අපේ රටේ හදන්න පුළුවන් මිරිස් 100%ක් අපි ආනයනය කරනවා. ඔබතුමා දන්නවා සිරිමාව මැතිණියගේ කාලේ අපේ රටේ මිරිස් 100%ක් අපේ රටේ හැදුවා. හැබැයි දැන් 100%ක් අපි මිරිස් ආනයනය කරනවා. ඒ වගේම අපි අල ටික ලුණු ටික මේ සියල්ල අපේ රටේ නිෂ්පාදනය කරගන්න හැකියව තියද්දී අපි ආනයනය කරනවා. ඒ වගේ නෙමෙයි අපේ රටේ
නිෂ්පාදනය කරන්න පුළුවන් බීජ ගණනාවක් තියද්දි මේ බීජ අපි ආනයනය කරනවා. මේක තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාට කියන්න ඕනේ මේ විවිධ විදියට බීජ ආනයනය කරන්න ඉඩ දීලා තියෙන නිසා තම තමන්ට හිතුමතේ පරිදි මේ බීජ මිල වැඩි කරනවා. ඒ නිසා අපේ බලාපොරොත්තුව අපි පළවෙනි මේ අවුරුදු 3 ඇතුළත ගරු මන්ත්‍රීතුමා අපි අලලූණු මිරිස් කරේ තමයි අපේ අවධානය යොමු වුණේ. මොකද වැඩිම විදේශ විනිමයක් යන්නේ අලලූණු මිරිස්. අපි දැන් අපේ රටට අවශ්‍ය මිරිස් නිෂ්පාදනය කරන්න බීජ කිලෝ 2250ක් අවශ්‍යයි. ඒක වගා කරන්න හෙක්ටයාර් 10000ක් අවශ්‍යයි. අපි ඒ සියල්ල අඳුරගෙන මේ අවුරුද්දේ 50%ක් මිරිස් බීජ අපි නිෂ්පාදනය කරනවා. ඒක වගා කරනවා. ඒ වගේම අපේ බලාපොරොත්තුව තමයි ඉදිරි වසර 3 තුල 100%ක් මිරිස් ආනයනය නවත්තන්න. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය අතුරුදහන් වීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙය සැලසුම් සහගතව මෙරට ඖෂධ මාෆියාව විසින් සිදු කරන ලද ක්‍රියාකාරීත්වයක් බව රජය පිළිගන්නේද? විශේෂ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? එසේ නොමැතිනම් ඖෂධ නියාමන අධිකාරියේ තොරතුරු පමණක් මෙසේ අතුරුදහන් වීමක් සිදු වූයේ කෙසේද? නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ගරු අධිකරණයට දැක් වූ කරුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදු කරගෙන යන විමර්ශන මත පදනම් වූවකි. ඖෂධ මාෆියාව මෙරට තුළ 2015-2019 තුළ පෙර කිසි දිනක නොවිරු පරිදි බලවත් විය. මේ වන විට ඖෂධ මාෆියාවට පෙර පරිදි රිසිසේ කටයුතු කිරීමට නොහැකි වීම නිසා ඇති උච්චාභංගත්වය අසීමිත මූල්‍යමය වාසි නොලැබීම හේතුවෙන් ඇති වූ ද්වේෂය මත දත්ත පද්ධතියට පහර දුන්නා විය හැකියි. මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. විශේෂ භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? විශේෂ භාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. විපක්ෂ නායකතුමනි, මම මේ ගැන කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. ගොඩක් අය අහනවා මොනවාද මේ මැකිලා තියෙන දත්ත කියලා. ඇත්තටම මැකිලා තියෙන පද්ධතියේ මේ පද්ධතියෙන් මැකී ගිහිල්ලා තියෙනවා, පෙන්නුම නැති කරලා තියෙනවා ෆයිල් 5925ක්. ඒ 5925න් 3137ක්ම, ඒ කියන්නේ 53%ක්ම තියෙන්නේ අපි සාමාන්‍ය ඔසුසැල්, සාමාන්‍ය ෆාමසි රෙජිස්ටර් කිරීමට අදාළව සහ ඒවා නැවත ලියාපදිංචි කිරීමට අදාළ ලිපිගොනු තමයි මැකිලා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි නිව් කෙමිකල් එන්ටිටිස් වලට අදාළව පේටන්ට් අයිතිය තියෙන නව කෙමිකල් එන්ටිටිස් වලට අදාළ කිසිදු ලිපිගොනුවක් මේ මැකී ගිය දත්ත පද්ධතිය තුල නැහැ. මුදල් ඇමතුමා ඉන්නේ නැද්ද අද? ඉන්නවා. එනයි ඉස්සෙල්ලා මුදල් ඇමතුමා මේක විස්තර කරාන් පස්සේ එතුමාට කතා කරන්න පුළුවන්. මුදල් ඇමතුමා මම විශේෂ මේක ඉල්ලීමක් කරනවා. මුදල් ඇමතුමා එනවනම් අපිට එක ප්‍රකාශයක් කරන්න මේ අර මහ බැංකුවේ අධිපතිතුමාට අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් දෙනවද නැද්ද කියලා. මුදල් ගැන ආණ්ඩුවේ ප්‍රකාශයක් නැහැ. ඒ පිළිබඳව මුදල් ඇමතුමා ඕනෑම කැබිනට් ඇමතිවරයෙකුට ඒක ඉදිරිපත් කිරීමේ සම්ප්‍රදායක් හැටියට මුදල් ඇමතුමා ඇවිල්ලා වැදගත් කාරණයක් උඩදී ඉදිරිපත් කරන්න ඕන. දැන් කැබිනට් ඕනෑම අමාත්‍යවරයෙක්ට ඒ අමාත්‍යතුමා වෙනුවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා ඔබතුමාගේ ප්‍රකාශයට එතුමා ඇවිල්ලා උත්තරයක් දෙයි. ඔව්. ඒකට මුදල් ඇමතුමා මෙතන ඉන්න ඕනේ. දැන් අනික වෙලා තියෙන්නේ ඇමතුමා මේ ආණ්ඩුවේ වෙලා තියෙන්නේ මේ ඉන්න ඇමතිවරුන්ට වැඩ කරන්න බෑ. මේ ඇමතුමාට වැඩ කරන්න පුළුවන්. ඔබතුමාගේ වැඩ කවුද කරන්න කියලා අපි දන්නේ නැහැ. මෙතුමාගේ වැඩ. ගරු කතානායකතුමනි, හිටපු අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ පරිදි අපේ රටේ ඉතිහාසයේ විශාලතම විදේශ විනිමය ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයට තමයි අපි මුහුණ පාලා තියෙන්නේ. ඒ විදේශ විනිමය අර්බුදය නැත්තම් ගෙවුම් ශේෂ අර්බුදය COVID-19 වසංගතය නිසා පමණක් ඇති වූවක් නොව ඊට පෙර සිට අපි විශේෂයෙන් 1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකය අනුගමනය කළ අවස්ථාවේ පටන් දිගින් දිගටම රටේ ගෙවුම් ශේෂය පිළිබඳ අර්බුදයක් ඇතිවෙන්න එක ප්‍රධාන හේතුවක් තිබුණා. විවිධ ක්‍රියාමාර්ග රාශියක් ගනු ලැබුවත් ලංකාවේ අපනයන සඳහා වෙන අපනයන ඉපයුම නැත්නම් අපනයන ආදායම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩි වුණා, ආනයන වියදම් වැඩි වුණා. අවසාන විග්‍රහයේ ප්‍රධාන හේතු දෙක වෙන්නේ අපි 1977න් පස්සේ
මේ රටේ කෘෂිකර්මාන්ත කර්මාන්තා සේවා අංශ පිළිබඳ අඩු විශ්වාසය රැඳවීමත් රට ඇතුළේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගින් දිගට අඩපණවීමත් කරන කොටගෙන දේශයේ අවශ්‍යතා ඉෂ්ට කිරීම සඳහා වක්කඩ කැඩුව වගේ විදේශවලින් භාණ්ඩ ආනයනය කිරීම දිගින් දිගටම වැඩි වුණා. මම මේ වෙලාවේදී මම කියන්න කැමති මේ කෝවිඩ් වෛරසය විදේශයෙන් ගෙනාපු එකක්. විදේශ රටකින් ආපු එකක් කෝවිඩ් වෛරසය. හැබැයි අපේ ප්‍රශ්නය තියෙන්නේ මේ ආණ්ඩුවම නිර්මාණය කරපු වෛරසයක් තියෙනවා. මේ ආර්ථික වෛරසය. ඒ ආර්ථික වෛරසය ගැන කතා කරන්න මුදල් ඇමතිවරයා ඉන්න ඕනේ මෙතන. ඒ ආර්ථික වෛරසය ආර්ථික ඝාතකයන් විසින් නිර්මාණය කරපු එකක්. මේ වෙනකොට මේ රටේ මූල්‍ය අංශය, මුදල් අංශය, දේශීය නිෂ්පාදන අංශය, ඒ වගේම කෘෂිකර්ම අංශය, විදේශ විනිමය අංශය නැත්නම් බාහිර අංශ, මේ අංශවලට ඒ අංශවල ගර්භයටම මේ වෛරසය විදලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය, මේ ආර්ථික ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ එතනින්. එතකොට මේ වෛරසය හරහා අද මේ ආර්ථිකයට හුස්ම ගන්න බැරි තැනකට තල්ලු වෙලා තියෙන්නේ. එදා කබීර් හසීම් කැබිනට් ඇමතිවරයෙක් හැටියට පක්ෂේ මහලේකම්වරයා හැටියට ඉඳද්දී මේ ආර්ථික කළමනාකරණය අද ඔස්තාර් කෙනෙක් ගැන මෙතන කතා කරපු. ඒ ආර්ථිකය ගැන ඉතා හොඳ විශේෂඥ දැනීමක් තියෙන කබීර් හසීම් මන්ත්‍රීවරයා ඉන්න වෙලාවේ එදා 2015 පෙබරවාරි මාසේ 22 වෙනිදා ටයිකෝඩ් දාගෙන තමන්ගේ නායකයා විසින් සිංගප්පූරුවෙන් මෙරටට ආනයනය කරන මහ බැංකුව අධිපතිවරයා විසින් මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කරනවා. සිංහලෙන් නෙවෙයි ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් මංකොල්ල කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුර හම්බන්තොට වරාය වික්කා. හම්බන්තොට වරාය විකුණලා අපි ලබාගත්තු මුදල ඩොලර් මිලියන් 975යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ මම ඒකේ වරාය විශේෂ භාර අමාත්‍යවරයා හැටියට හිටියේ. ඩොලර් බිලියන් 975කට විකුණනකොට 2015 ආණ්ඩුව බාර දීලා අපි අපේ අමාත්‍යාංශ වලින් ආයිබෝවන් කියලා නැගිටලා යනකොට එක වාරිකයක් හම්බන්තොට වරාය එක වාරිකයක් ගෙවා ගන්න බැරි කමක් තිබුණෙත් නැහැ. වාරික හිඟ කරලා තිබුණෙත් නැහැ. සියලු වාරික ගෙව්වා. සියලු වාරික ගෙවලා වෙනම ස්ථාවර තැන්පතුක ඩොලර් ඇමරිකානු ඩොලර් වලින් වෙනම ගිණුමක් ආරම්භ කරලා තිබුණා. අපි වරායක් හම්බ කරන්නේ ඩොලර්ස් වලින්, ඇමරිකානු ඩොලර් වලින්. ඒක වෙනම ගිණුමක් ආරම්භ කරලා තිබුණා. ඒ ගිණුමෙන් තමයි මහ භාණ්ඩාගාරයට බරක් නොවි වරායෙන් මේ වාර්ෂික ගෙවන මුදල සහ පොලිය ගෙවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල. හරි. මේ ආණ්ඩුව ආවා. ඒ කතා පැත්තක තියලා සියල්ලම වරායට භාණ්ඩාගාරයෙන් ලියුමක් යවුවා. මින්මතු ඔබ ගෙවන්න අවශ්‍ය නෑ මේක. වරායෙන් ගෙවිය යුතු නෑ වරාය අධිකාරියෙක්. මේක භාණ්ඩාගාරයේ බාර ගන්නවා. බාරගෙන ඩොලර් මිලියන් 975ක් ගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඩොලර් මිලියන් 975න් එක ඩොලර් එකක් මේ වෙනුවෙන් ලබාගත්තු ණයවලට නැවත පියෙව්වෙන්නේ නෑ ගරු කතානායකතුමනි. අපි කවුරුත් දන්නවා මහ බැංකුවේ මූලික වගකීම මේ රටේ මිල ස්ථායීකරණය කිරීම. ඒ වගේම මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම. ප්‍රධාන අරමුණු දෙක මිල ස්ථායීකරණය කිරීම, මූල්‍ය පද්ධතිය ස්ථායීකරණය කිරීම. මිල ස්ථායීකරණය කරන්නේ උද්දමනය පාලනය කිරීම. නමුත් අද උද්දමනය පාලනය කරන්න ඔබතුමන්ලා අපොහසත් වෙලා තියෙනවා. වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඔබතුමන්ලා මේ ආර්ථික අර්බුදයේ පියමන් කරන්න තෝරගත්ත පළවෙනි ක්‍රියාමාර්ගය තමයි මුදල් අච්චු ගහන. මහ බැංකුවේ අධිපතිවරයා වැඩ බාරගත්ත දවසේම මිලියන 13000ක මුදල් අච්චු ගැහුවා. ඊයේ පෙරේදා වෙනකොට තව 23000ක් මුදල් අච්චු ගැහුවා. ඉතින් මුදල් අච්චු ගහන එක තමයි ඔබතුමන්ලා මේ අර්බුදයට එක උත්තරයක් විදිහට තෝරගෙන තියෙන්නේ. හැබැයි මුදල් අච්චු ගැහුවම හරි පැහැදිලිව අපි කවුරුත් දන්නවා ඉල්ලුම වැඩි වෙනවා. ඊට සාපේක්ෂ සැපයුමක් නැහැ. ඒකත් එක්ක උද්දමනය වැඩි වෙනවා. 6.8කට අද වැඩි වෙලා තියෙනවා. මේ తত্ত্বය පාලනය කරන්න ඔබතුමන්ලා අසමත් වෙලා තියෙනවා. අද මේ ආනයන පාලන නීති ගෙනාවට මේකට උත්තර ලැබෙන්නේ නැහැ. අපි දන්නවා අද ආණ්ඩුව තෝරන ප්‍රධාන ක්‍රියාමාර්ග 4ක් තියෙනවා. එක මුදල් අච්චු ගහන එක, දෙක තව තවත් ණය වෙන එක, තුන්වෙනි එක ඔබතුමන්ලා තෝරන්නේ ජාතික සම්පත් විකුණන එක. ඊළඟට ඔබතුමන්ලා තෝරගෙන තියෙන්නේ ආනයන සීමා කරන එක. මේ කොයික ගෙනාවත් මේ අර්බුදය පියමන් කරන්න සමත් වෙලා නැහැ.
දැන් මෙදා පාරත් ආපු ගම මොකද කරේ අපට ආරංචි මහ බැංකුවට 16 දෙනෙක් සුළු සේවකයෝ පිටින් ගෙනලා දාලා තිනවා. ඇයි මොනවද රහස කරන්න තියෙන්නේ? ඒ වගේම මූල්‍ය මණ්ඩලයේ ලේකම් දවුලකල මහත්මිය අයින් කරා අද අපට ආරංචි වෙනවා නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන මහත්මයාව විදේශ විනිමයට අදාළ වකීම් වලින් අයින් කරන්න හදනවා කියලා. දැන් මේ මොකටද මේ එන්න හදන්නේ? නැවත මේ රට ඉතුරුලා තියෙන ටිකත් මංකොල්ල කන්නද කියලා අපි අහන්න කැමතියි. දැන් මේ කතාව තුල අද දිගින්දිගටම අපි දැක්ක දෙයක් තමයි ලෝහන් රත්වත්තේ මන්ත්‍රීතු ඇමතුමාගේ ප්‍රශ්නය. ගැටලුවක් වෙලා තියෙනවා. ගැටලුවක් වෙලා තියෙන නිසා තමයි ඉල්ලාස් වෙලා තියෙන්නේ. ඒකට දඬුවමක් ලෙස නෙමෙයි ඉල්ලාස් වෙලා තියෙන්නේ. ඒ ඉල්ලාස් වෙලා තියෙන්නේ පරීක්ෂණය නිවැරදිව විශ්ල කරන්න ඕන නිසා. තමන් අමාත්‍ය ධූරය දරන අමාත්‍යාංශය තුල සිද්ධ වෙච්ච කාරණයක් සම්බන්ධයෙන් බන්ධනාගාර අමාත්‍යවරයා හැටියට ඔහු හිටියොත් ඒ පරීක්ෂණය පක්ෂපාතීව අපක්ෂපාතීව කරන්න බෑ. ඒ නිසා යම් ආකාරයේ වඩා හොඳ අපි පෙර දැක්ක නැති නවශීලී ක්‍රමයකට ඔහු ඉල්ලාස් වෙලා තියෙනවා. ඔහු වැරද්දක් කරලා තියෙනවා නම් අපි කවුරුත් රකින්න යන්නේ නැහැ. තම තමුන්නාසට පෙන්නුවේ මෙන්න අලුත්ම පොහොර ජාවාරම. මේ තියෙන්නේ අපේ වයම් පළාතට යලා තියෙන පොහොර මිටියක්. ඉස්සර අපි දැක්ක පොහොර මිටිය කිලෝ 50 ලොකු මිටියක්. දැන් මේ පොහොර මිටියෙන් එක පොල් ගහකට දාන්න බෑ. කිලෝ 2යි කිලෝ 4ක් දාන්න ඕනේ පොල් ගහකට. හැබැයි මේකේ ගාණ රුපියල් 140යි. එතකොට බොරු මම තමුන්නාසට පෙන්නන්න රුපියල් 140යි. එතකොට එක කිලෝ එකක් රුපියල් 70යි. රුපියල් 1500 පොහොර රුපියල් 3500ට මිල කරන ඔන්න අලුත්ම පොහොර සූත්‍රය. මම මේක සභාගත කරනවා. අපේ පන්ත්‍රීතුමා මට මේ පොහොර පැකට් එකේ වෙලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා යොපෙක් ගැන. මේක රජයේ දෙන පොහොරක් නෙමෙයි CIC සමාගම විසින් බෙදපු පොහොරක් කඩේ විකුණන්න තියෙන එකක්. මේක රජයේ නිර්දේශය නෙවෙයි. ඔබතුමාලා රසායනික පොහොර සමාගම වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. කොහොමද ගරු අමතුමා? වගේම ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම කියන්න ඕනේ තුෂාරින්දුනි මන්ත්‍රීතුමා සතුටු වෙනවා ඇමතුමා ඕකේ තියෙනවා රජය විසින් ලබා දෙන සහනාධාර පොහොර කියලා ලේබලයක්. එතකොට පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොවූ පොහොරක් අලෙවි කරන්න පුළුවන්ද? පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි නොකරනු ලැබූ පොහොරක් මේ ගොවියන්ට ඒ විදිහට අලෙවි කරන්න පුළුවන්ද? එතකොට ඕකේ තියෙනවා රජය විසින් ලබා දෙන සහනාධාර පොහොර කියලා තීරුවක්. කරුණාකරලා කියවන්න ඔබතුමා. හරි උඩ තියෙනවා. මගේ ප්‍රශ්නය කිසිදු පෞද්ගලික සමාගමකට පොහොර බෙදන්න අවසර දීලා නැහැ. මේක නීති විරෝධී ක්‍රියාවක්. මම මේක හොයලා බලන්නම්. මේක රජයේ වැඩපිළිවෙලක් නෙමෙයි කරු මන්ත්‍රීතුමා. මම ඒකයි කිව්වේ. මේක CIC සමාගම විසින් දෙන පොහොරක්. මේක තනිකරම නීති විරෝධී. රජය තාම පොහොර බෙදන්න පටන් අරගෙනවත් නැහැ. අපි දකිනවා 2020 දෙවනි කාර්තුවට සාපේක්ෂව අපි පළවෙනි වරට රට වහන්නේ එදා මේ 2020 දෙවනි කාර්තුවට සාපේක්ෂව අපි 2021 12.3% වර්ධනයක් ගන්නවා. මේක සෞඛ්‍ය ආරක්ෂිතව රට පවත්වාගෙන යාම සහ ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් නෙවෙයිද? කඩාවැටෙන කුෂිකර්මාන්තය 2020 ඉඳලා 2022 දෙවනි කාර්තුව වෙද්දී අපි 8.1% වර්ධනයක් ගන්නවා. අපි කර්මාන්තංශයේ 22% වර්ධනයක් ගන්නවා. 2015-19 කඩාවැටි ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ කාලයේ වෙද්දී 18.2% වර්ධනයක් 2021 දෙවනි කාර්තුව වෙද්දී පේනවා. සේවා අංශයේ 7.5% වර්ධනයක් ගන්නවා. ඒ හින්දා අද විපක්ෂයට තේරුම් ගිහිල්ලා තියෙනවා. එදා 10%ක් විතර එන්නත් කරන වෙලා තිබ්බ අවස්ථාවක මේ විදිහේ ආර්ථික වර්ධනයක් අපි ගන්න පටන් ගත්තා නම් මේ රටේ ඉලක්කගත සියලුම දෙනා එන්නත් කරනයත් එක්ක නැවත මේ ආර්ථිකයේ පිබිදීම එනවා කියන එක විපක්ෂයට ස්ථීර වශයෙන්ම පැහැදිලි වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අද මඩ ගන්න පටන් අරගෙන තියෙන්නේ. හැබැයි අපි කියනවා විපක්ෂයේ මොන මඩක් ගැහුවත් අපි රට වෙනුවෙන් ආර්ථිකය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ගන්න ඕන තීන්දුව නොබියව ගන්නවා. 2018 වර්ෂයේ අගභාගයේ වකට ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාව ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාර යන අයෙක් විසින් එවකට හඬපටයක් නිකුත් කරමින් කරන ලද ප්‍රකාශයකට අනුව ඒ වෙනට ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ අධ්‍යක්ෂවරයාව සිටි DIG නාලක සිල්ලා අත්අඩංගුවට ගන්නාලදී ඔහු එම ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ රාජකාරී වලින් නියොත් කරන ලදී. අංකක එම ඉහත කරණට අදාළව මෙයිනට සිදුවන පරීක්ෂණවල ප්‍රගතිය කවරේද? 2018 වර්ෂයේ අගභාගයේ එවකට
ජනාධිපතිවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ඝාතන කුමන්ත්‍රණයක් ඇති බවට නාමල් කුමාරයා නායක විසින් හඬපටයක් නිකුත් කරමින් කරන ලද ප්‍රකාශයට අනුව ඒ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂවරයා සිටි ඩී.ආයි.ජී. නාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුව එම ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ රාජකාරි වලින් ඉවත් කරන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට දූෂණ මෙහෙයුම් බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂක නාමල් කුමාර මහතා 2018 සැප්තැම්බර් 15 වන දින කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශන කටයුතු සිදු කර අවසන් කර 2019 සැප්තැම්බර් 9 වන දින එම ගොනු නීතිපති යොමු අංක CRO 1/162/19 යටතේ නීතිපති උපදෙස් පතා යොමු කර තිබෙනවා. වසරකට පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමා පාසල් හැර යන දරුවන් ප්‍රමාණය කොපමණද? දෙවැනි එක, එම දරුවන් යලි පාසල් ගත කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් රජය සතු වේද? තුන්වෙනි එක, එසේනම් කොපමණ දරුවන් සංඛ්‍යාවක් පාසල් ගත කර තිබේද? හතරවෙනි එක, එසේ පාසල් ගත කිරීමට නොහැකි දරුවන් වෙනත් වෘත්තීය අධ්‍යාපනයක් සඳහා යොමු කිරීමට රජය සතු වැඩපිළිවෙලක් කුමක්ද? පස්වෙනි එක, එසේනම් මෙතෙක් එවැනි දරුවන් කොපමණ සංඛ්‍යාවක් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු කර තිබේද? පළවෙනි ප්‍රශ්නය, වසරයකට පාසල් අධ්‍යාපනය 1 සිට 9 ශ්‍රේණි අතරමඟ නවතා දමා පාසල් හැන යන දරුවන් ප්‍රමාණය ආසන්න වශයෙන් 29000ක් පමණ වේ. එම සංඛ්‍යාව මුළු ශිෂ්‍ය සංඛ්‍යාවට දරන අනුපාතය ආසන්න වශයෙන් 0.02ක් පමණ වේ. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර, අනිවාර්ය අධ්‍යාපන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම පිළිබඳ 30/1963 හා 21/4/20 දිනති විශේෂ ගැසට් නිවේදනය අනුව දැනටමත් ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය ආශ්‍රිතව ළමයි පාසලට පැමිණීමේ කමිටු 9818ක්ද කොට්ටාශ මට්ටමින් අධීක්ෂණ කමිටු 316ක්ද පිහිටවා ඇත. මෙම කමිටු මගින් පාසල් අධ්‍යාපනය අතරමඟ නවතා දමා ඇති ළමයින් හඳුනා ගනිමින් ඔවුන් නැවත පාසල් අධ්‍යාපනයට යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. අපි දැක්ක පහුගිය කාලේ ලංකාවේ ප්‍රබල මාධ්‍ය ආයතනයකින් කිව්වන් පස්සේ අර ලංකාවට පිටරට ඉඳන් එන අයට අර හෝටල් වල නිරෝධාරණය කිරීමේ අවශ්‍යතාවය නැහැ කියලා තියෙනවා කියලා. අනේ දෙයියනේ මේ ලංකාවේ ඉන්න නායකින්ට තේරෙන්නේ නැද්ද නාලිකාවක් ගිහලා කියනකල් වැක්සින් දෙකම ගහලා තියෙන ගහන් එන අයට දැන් මේ ලබන දවස් දෙක තුනකින් පස්සේ මං හිතන්නේ ඇන්ටිජන් කරලා ඉවරලා PCR කරලා එයාපෝට් එකේ මේක කරලා ඉවරලා ඒගොල්ලන්ට ගෙදර යන්න පුළුවන්. ඒතර මෙච්චර කාලයක් ලංකාවට පිටින් ඉඳන් ආපු සියලු දෙනා මේ ගෙවපු සල්ලි මේ මංකොල්ල කාපු මේ මිනිස්සුගේ සල්ලි වලට කවුද වග කියන්නේ? ඒ ආයතන වලට මේ රජයේ නොහැකියාවෙන් මේ ආයතන වලට මුදල් උපයා දීමේ අවස්ථාවක් ඇති කරලා දුන්නා. පවුලේ අසරණ මිනිස්සු. සමහර පවුල් වල කට්ටිය රුපියල් පවුලේ 4-5 දෙනෙක් ආවොත් එමේ ප්‍රයිවට් ක්වරන්ටයින් දවසක් ඉන්න රුපියල් 50000ක් ලක්ෂයක් විතර වියදම් කරා. ඒ වගේම අද දිනේ අප තීරණය කරා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි දරුවන්ට එන්නත් ලබා දීම සඳහා දින නියම කරන්න. ඒ අනුව වයස අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට මේ මාසේ 24 වෙනිදා, ඒ කියන්නේ මේ එළඹෙන සිකුරාදා දිනේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී එන්නත්කරණය ආරම්භ කරනවා. ඒ වගේම 27 වෙනිදා ලබන සඳුදා බස්නාහිර පළාතේ සෙසු ප්‍රදේශවල රෝහල් වලින් අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත අසනීප තියෙන දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. ඔක්තෝබර් මාසේ 4 වන දින සිට දීප ව්‍යාප්තව ලංකාව පුරාම අවුරුදු 12ට වැඩි ආබාධ සහ නිදන්ගත රෝග තියෙන දරුවන්ට එන්නත් ලබා දීම කරනවා. ඒ සඳහා අපි ෆයිසර් එන්නත තමයි යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට අප ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා අවශ්‍ය වෙන සියලුම එන්නත් ඇනවුම් කරලා තියෙනවා. ඒ අතුරින් ෆයිසර් ඇරෙන්න අනිත් සියල්ල අපිට ප්‍රමාණවත් පරිදි මේ වෙනකොට ලැබිලා තියෙනවා. ෆයිසර් එන්නත තමයි ඉදිරි මාස කිහිපෙදී අපිට ලැබෙන්න තියෙන්නේ. ඒ සමගම අපේ රටේ එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක ලෙස අවසන් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව අපේ තියෙනවා. මේ වෙනකොට ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 2719840ක්, රුසියානු නිෂ්පාදනයක් වන ස්පුට්නික් එන්නත් මාත්‍රා 330000ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 10,10,430ක්, සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 26ක්, මොඩර්නා එන්නත් මාත්‍රා 15,100,000ක් විදිහට සමස්ත හැටියට එන්නත්
3,15,60,370ක් අපේ රටට ලැබිලා තියෙනවා.